චක්කවාරේසු අග්‍රාගතන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තෝ සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ උතුම් පොය දවස, මේ අවුරුද්ද අන්තිම මාසේ අපි සියලු දෙනාම එක්කව වෙලා මේ සත්‍ය අසන්ට යන අවස්ථාව අපි සියලු දෙනාටම ලැබිලා තියෙන මහා භාග්‍යයක්. අපි සියලු දෙනාටම මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා, මෙතන ඉන්න භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන්, තවත් සමාජ කාමභෝගීන්, මේ සියලු දෙනාට මහා භාග්‍යයක් උදා වෙලා තියෙන්නේ. ඒ උදා වෙලා තියෙන භාග්‍ය මනුෂ්‍ය ආත්මය. අපි සියලු දෙනාම මේ උතුම් අවස්ථාවට පැමිණලා ඉන්නේ. මේ සුගති ලෝකයට. ඒ සුගති ලෝකයට පැමිණිච්චේ භාග්‍යය කියන්නේ අපි ඔක්කොගේම මේ ස්ථානයේ පැමිණෙන හැමෝගෙම චේතනාව තියෙන්නේ මේ කාමයන් මා භයානකයි දුකයි කියන එක. මේ දුකෙන් අත් මිදෙන කියන චේතනාව පිටයි මේ හැමෝගෙම උත්සාහය. මේ මොහොතක් හරි මං හිතන්නේ මේක හැම වෙලාවෙම මේ පින්වතුන්ගේ මේක පවතින්නේ නැහැ. යමෙක් මොහොතක් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා හිතුවා නම් මේ කාම ලෝකයේ දුකක්, මේ මුතුමැණි, සල්ලි මුදල්, ගේදර, වතු පිටි, සීළු දේ දුකක්. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. අපේ වශයෙන් තියාගන්න බැරි දෙයක්. මේක බුද්ධ දේශනාවේ ප්‍රධානව පෙන්වලා තියෙන දෙයක්. අපේ බුදුන් වහන්සේ ප්‍රධානව අපට තේරුම් කරගන්න මේක පෙන්නපු දෙයක්. එතකොට අපි ඔක්කොමලා ඉපදලා ඉන්නේ ගෞතම බුදුන් වහන්සේගේ කාලේ. ඒක තවත් ආශ්චර්යයක්. එකක් සුගති ලෝකෙට පැමිණිලා ඉන්නවා. මනුෂ්‍ය ලෝකෙට ප්‍රධාන කාරණා මනුෂ්‍ය ලෝකෙට පැමිණිච්ච අපි ගෞතම ශාසනයේ බෞද්ධයෝ වශයෙන් ඉපදිලා ඉන්නවා. ඒකලා බෞද්ධයෝගේ අල්පයකට ඇති වෙන චේතනාවක් තමයි මේ දුකෙන් නිදහස් වෙන්න කියන එක. ඒ අල්පයක් මේ පින්වතුන්මයි. ඒ මනුෂ්‍ය ලෝකයේ බහුතර මනුෂ්‍යෝ තලයේ ලක්ෂ කෝටි සංඛ්‍යාත මනුෂ්‍ය ලෝකයේ තලයේ මේ අල්පයකට පහළ වෙන චේතනාව මේ දුකින් නිදහස් වෙන්න ඕන කියන එක. එතකොට අපි පැමිණිලා තියෙනවා මනුෂ්‍ය ලෝකෙට, ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේ ඉපදලා ඉන්නවා. ඊළඟ කාරණාව වෘත්තම කලේ කිය යුතුයි. ශාසනයක් පැවතෙන්නේ නැහැ මේ කාලේ. මේ පේන ශාසනේ බුදුන් වහන්සේට පිටුපාලා. හැමෝම සත්‍යයට කැමතියි. හැමෝම සජ්ජායනය කරන්න කැමති. හැමෝම පූජා පවත්වන්න පැවති. ඒ මතයි ශාසනය කියලා බොහෝතරයක් හිතලා තියෙනවා. එතකොට අපි දුක අමතකම වෙන දෙයක්. මෙන්න මේකෙන් තමයි අපි මනුෂ්‍ය ලෝකේ
බුදුදහමයි කියලා හිතන්නේ. කිසිම කෙනෙකුගේ අභ්‍යන්තරයෙන් බෞද්ධයෙකුගේ ප්‍රාර්ථනාව නැහැ. මේ දුකින් මිදාම අපි දෙන්න ඕනේ. මේ අවස්ථාවම අපි අරන් මේ අවස්ථාවෙන් අපි මේක පුහුණුවේ යෙදලා ගැලවෙන්න ඕනේ කියන චේතනාව ඇති වෙන අත්තු බොහොම අල්පයි. භික්ෂුන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන්ගේ මේකම කරගන්න ඕනේ, මේකම ගැලවෙන්න ඕනේ කියන චේතනාව ඇති කුණත් මග වැහිලා සමහරවිට. හරි පුදුම කේද වාචකයක්. එතකොට කාමාචර ලෝකේ බුරුබුර වේග ධාරාවකින් නැගිටිනවා. කිසිම කෙනෙකුට මේ කාමයන්ගෙන් ගැලවීමකට ක්‍රමවේදයක් නැහැ. එච්චරකට මනුෂ්‍ය සැපයක් හොයාගෙන දුවනවා. සැපයක් හොයාගෙනම දුවනවා. ඒ සැපේ පවතින්නේ සල්ලි මුදල් වලින්, මුතුමැණික් වලින්, ගෙවල් දොරවල් වලින්, වතු පිටි වලින්, අමුදරුවන්ගේ යාන වාහන වලින්, නොයෙකුත් මානසිකත්වයේ විවිධ රටවල් වලට තරණය කරලා සැනසීමක් හොයනවා මේ මිනිස්සු. එතකොට මිනිස්සු හිතනවා මේක මේ දැන් මේ වෙලේ තැන් වලට ගියත් සැපෙන් යෙදෙනවා කියලා. ඒ මිනිස්සු එතෙන්ද ගියාම සැපයි ඒගොල්ලෝ සැපේ ඉන්නවා කියලා. නමුත් පින්වතුනි, ජාතිය නිර්මාණය වෙලා තියෙනවා. මව් කුසේ ජරාව නිර්මාණය වෙලා තියෙනවා. වයෝවෘද්ධකම, ව්‍යාධිය නිර්මාණය වෙලා තියෙනවා. ලෙඩවීම, මරණම්පි දුක්ඛං, මරණය අමතකම වෙනවා. හැම වෙලාවම අමතක කරගන්නවා. අමතක කරන්න කටයුතු යොදවලා තියෙනවා. මරණය අමතකයි. ළඟ ළඟම එන්නේ මරණය. ආයු සංස්කාර ඉවර වෙච්ච දවසේ මිහි මණ්ඩල අතහැරිය යුතුයි. කෝසිය මුත්තලා කෝ සමහර යාළු මිත්‍රයන් මතක් කරන්න. කෝ තමන්ගේ යාළු මිත්‍රයෝ මැරිලා ගියා. කෝ මැරිලා ගිය සීයෝ මැරිලා ගියා කියලා. කොහෙන්ද ගියේ? දන්නේ නැහැ කියයි. ඒක යවලා හිටිය කියලා. පින්වතුනි, හැම වෙලාවම හැමෝගෙම මනෝද්වාරේ පවතින්නේ අනාගත බලාපොරොත්තු. අපි අනාගතේ හරි විදිහට කරනවා. අපි අනාගතේ මේ විදිහට කරනවා. මෙවැනි අනාගත සැලසුම් ගිවිච්ච අතීත සීර දේම ගිවිලා ඉවරයි. අභ්‍යන්තරේ මායාවක් මෙවිලා තියෙනවා. අනාගතේ ඔක්කොම බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ දෙකේම ආත්මය නිර්මාණය වෙලා තියෙනවා. ගිවිච්ච සංකල්ප ගොඩෙත් ආත්මය තියෙන්නේ. බලාපොරොත්තු ගොඩේ ආත්මය තියෙන්නේ. එතකොට මේ බන්ධනයේ ප්‍රබලම බන්ධනය තමයි ලෝකයේ තියෙන. සාමාන්‍ය කාන්තාව පුරුෂයෙක් බැඳෙනවා. වතු පිටි වලට බැඳෙනවා. මුතුමැණික් වලට බැඳෙනවා. ආහාර පාන වලට විවිධාකාරව බැඳෙනවා. බැඳෙන්නේ ආත්මය තුනේ. මේ බැඳීමේ ආත්මයේ බැඳෙන ප්‍රබලම ආත්ම ශක්තිය තමයි මමත්වය. මම කෙනෙක් ඉන්නවා කියලා අභ්‍යන්තරයෙන් හිතේ දරාගෙන ඉන්න මායා සිතුවිලි. ඒ මමත්වයේ තුලින් තමයි දික්ටිගත වෙලා ඉන්නේ. සත්‍යය හැමදේම හැම වෙලාවෙම ඉපදීමින් මැරෙමින් පවතිනවා. ආයතන පහේ ක්‍රියාකාරීත්වය තුලින් මමත්වේ නිර්මාණය වෙනවා, මමත්වේ නිරුද්ධ වෙනවා. නැවත මමත්වේ නිර්මාණය වෙනවා, මමත්වේ නැති වෙලා යනවා. හැම තප්පරයක් පාසාම මේ සිදුවීම සිදු වෙනවා. මොහොතක් හිත ඉස්සෙනවා නම් ඒක ආශ්චර්යයක්. සිදුවිලි ධර්මීය ආශ්චර්යයක් බුද්ධ දර්ශනය. අපේ බුදුන් වහන්සේ උන්වහන්සේගේ ස්වම්භූච ඥානයෙන් ප්‍රත්‍යක්ෂ ධර්මයට එච්චර ගරු කරා. ඒක නොවැසෙනවා නම් ශාසනයක් නෑ පින්වතුනි.
හරි නිර්මල බුදුදහම නැත්නම් ශාසනයක් නැහැ. එක අවස්ථාවක බුදුහාඳුරු දේශනා කරන්න පෙර බුදුහාඳුරු ධර්ම මණ්ඩපයට වඩින්නේ නැහැ. බෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. මුනිවතර කරනවා. ආරාධනා කරත් වඩින්නේ නැහැ. පස්සේ දෙවනු මුගලන් මහරහතන් වහන්සේගෙන් ආරාධනා කරත් වඩින්නේ නැහැ. ඊට පස්සේ මේකට කාරණාව බලනවා. මේකට හේතුව බලනවා. හේතුව බලනකොට පේනවා කාවස්ත්‍ර ඇඳගෙන චීවරධාරී භික්ෂුවක් මේ බුදුදහම සැක කරගෙන මහා ඉන්නවා එතෙන්ද. සැක පහල කරගෙන අර ධර්ම මණ්ඩපයේ භික්ෂුන් මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා මාර්ගඵලලාභී සමාධිමත්ත්ව සිල්මත්ත්ව මේ මණ්ඩපේ ඉන්නවා. මේ අතර මෙවැනි භික්ෂුවකුත් ඉන්නවා. එන්නේ නැහැ. හේතුව බලනකොට මේ සැකයෙන් ඉඳගෙන ඉන්න නිසා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේලා මේ භික්ෂුව අල්ලලා එළියට දානවා. ඒකල මේ දොරගුළු වහලා දානවා. ඇයි එච්චරකට ධර්මතාවයට ගරු කරලා තියෙනවා. ඒක නැති තැන මිනිස්සුන්ගේ සීල සමාධි ප්‍රඥාව නැති තැන ලෝකෙ ගිනි ගන්නවා. ලෝකෙ ඉවර වෙනවා. ඒ වගේ මේ පින්වතුන් මාසෙකට සැරයක් මෙතෙන්ට එන්නේ. බොහොම දුකසේ මේ වෙලාව අයින් කරගන්නේ. මම දන්නවා ඒක. ඒ දුකසේ මේ වෙලාව අයින් කරගත්ත වෙලාවේ එච්චරකට කරතවිය වලින් අවිවේකීන් හිත යෙදිලා වැඩ රාජකාරී වලින් ප්‍රශ්න වලින් මිරිකිලා සීමාවක් නැතුව අසීමිතව දුවන ගමනක දැන් පොඩි දවසක යදා ගන්නවා මේ වෙලාව මේ පොයට ඇවිල්ලා මේ සත්‍ය ධර්මතාවය අපි අසන්න ඕනේ කියන එක. අපිට මේක පැහැර ඇරියොත් අපිට කියනවා බුදුදහම යන්න මේ ඇත්තට මේක කියන්න හැම වෙලාවකම මානසිකත්වයේ තියෙන මේක බාල කාම ආස්වාදය ගිහි හැම වෙලාවෙම කම්කටොළු වලින් පිරීලා ප්‍රසෝණින් මිරිකිලා සනසීමක් හොයන්නේ කාම ආස්වාදෙමයි. එවිලි මානසිකත්වයේ ගොඩනැගෙන මිනිසුන්ට මේ දුක හඬලා කියන්න ඕනේ. උඹලා මැරෙනවාමයි කියන්න ඕනේ. අබ ඇටයක්ව මිහිතලින් ගෙනියන්න බෑ කියන එක කියන්න ඕනේ. බෞද්ධ දර්ශනය හැර කිසිම ආගමකින් මේ ප්‍රකාශය කරන්නේ නැහැ පින්වතුනි. සැපක් සම්මතයක් කියන ආත්මය නිර්මාණය වෙන තැනක්මයි කියන්නේ. එතකොට ජාතිය ගැන කිය යුතුයි. භයානක මෞකුසි අමතක වෙලා. භයානක මෞකුසි අමතක වෙලා. ප්‍රාර්ථනා කරන්නේ නැවතත් අසුචි මල මූත්‍රා හොටු කෙලමැද ඉපදෙන්නමයි. මෙන්න මේ ගැන හරි වැටහීමක් ඇති කර ගන්න ඕන මූලස්ථානයේ. තමා ගැන හරි වැටහීමක් මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙන්නේ අපි. ඊළඟට ඉපදිච්ච දවසේ නම් වෙනස් වෙමින් වර්ධනය වෙමින් වැයෙමින් පවතින. මූලිකව වර්ධනය වෙනවා. වර්ධනය වෙලා උචිත තැනට ගිය පසු වැයෙමින් පවතින. වැයෙමින් පවතින. එතකොට දැනගන්න ඕන ජාතිය ජරාවට පත් වෙනවා කියලා. තුන්වෙනි කාරණාව දැනගත යුතුයි. අමතකම් වෙන දේ ඊළඟට හැමෝම ලෙඩ වෙනවා කියලා. හේතුව නාරවල් 800කින් මගේ කරගෙන ඉන්නවා. මේක මගේ කය.
800න් ආහාරවල බද්ධනය වෙලා. අසුචි වලින් ගැබ් වෙලා. ඇතුල් වෙලා. හැම වෙලාවෙම අසුචි පවතිනවා. බඩ ඇතුලේ. හැම වෙලාවෙම සෙම පවතිනවා. බඩ ඇතුලේ, බඩවැල ඇතුලේ. පිත්ත සෙම සරව මූත්‍ර හැම වෙලාවෙම මේ බඩේ පවතිනවා. බඩේ මූත්‍ර හැම වෙලාවෙම හැම තප්පරයක් පාසාම පවතිනවා. මේ ඇටාසි මිදුළු පවතිනවා. හැම වෙලාවෙම කෙල තියෙනවා ගඳ ගන්නවා. කබ කඳුළු වලින් ඇතුල් වෙනවා. වේගින් සිනිගඳ ගන්න රුධිරය ගලනවා. එතකොට මේ කය ලෙඩ වෙනවා තුන්කොතුනි. මේ කයේ නිස්සාර භාවය මේ ආකාරයි. මේ කයේ ඉන් අභිභව බුද්ධ දේශනා විවෘත කරන ඉන් අභිභව මේ කය ලෙඩ වෙන සුළුයි කියලා. මගේ කරගත්ත දේ මෙවැනි දේවල් නම් ඊළඟට ලෙඩ වෙන සුළුයි මේක. ලෙඩ වෙන්න සෙම සම්බන්ධව, වාතය සම්බන්ධව, එතකොට වායු අසමබරතාව, වාතය අසමබරතාවය තුල පිළිකා, බගන්දලා, සෙම්ම සමුට්ටාන, වාත සමුට්ටාන, එතකොට චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීව්‍ය රෝග, කාය රෝග, මුඛ රෝග, දන්ත රෝග, දත්වල රෝග ඇති වෙනවා, කයේ ඇහි රෝග ඇති වෙනවා, කනේ රෝග ඇති වෙනවා, නාසයේ රෝග ඇති වෙනවා, අදෝ මාර්ග අස්සේ වෙනවා, රුධිරයේ රෝග ඇති වෙනවා, පිළිකා, බගන්දලා, සෙම්ම සමුට්ටාන, වාත සමුට්ටා, මෙවැනි රෝග පීඩා වලට භාජනය වෙච්ච එකක් මේ තමාගේ කය. මේ කය දරාගෙන මේ සත්‍යෝ සැපයි සම්මත දෙයක් හොයනවා. බුදුරු ලෝකෙට පහළ වෙලා, අපේ බුදුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා හෙළිදරව් කරනවා. මෙන්න මේ බාල ප්‍රයත්නය අසාර්ථකයි කියලා. මේකේ කවදාකවත් ඵල ලිනා ගන්න බෑ කියලා. මොකද හේතුව මේ ජාතිය නිර්මාණය වෙච්චි, ජරාව නිර්මාණය වෙච්චි, ව්‍යාධිය නිර්මාණය වෙච්චි මේ සත්‍යොන්ට මරණය පොදු ධර්මතාවයක් අපි ඔක්කොටම එක්කෙනෙකුට නෙවෙයි. සමහරට ඊළඟ මාසේ මම මෙතන නැති වෙයි. සමහරට ඊළඟ මාසේ මේ පිළිසින් තව එක්කෙනෙක් දෙන්නේ මේ මණ්ඩල අතහැරලා තියෙන්නේ. ඒකට බිය විය යුතු නැහැ. හැම වෙලාවෙම අපි ඉපදෙමින් මැරෙමින් පවතිනවා. සත්‍යෝ මේ මරණයට බයයි. හේතුව රාගය නිසා, ආසාව නිසා, අනාගත සිතුම් පැතුම් නිසා, බලාපොරොත්තු කොට නිසා. අහවල් කාලේ වෙනකොට මම rahat වෙන්නේ. අහවල් කාලේ වෙනකොට මම ඉරියව්ව තියන්නේ. දැන් අද දවස් අතාරිනවා. මෙවැනි චේතනා මායя පමණින පවල කරනවා. එතකොට පින්වතුනි මෙන්න මේ ජරාවයි, ජාතියයි, ජරාවයි, ව්‍යාධියයි, මරණයයි තියෙන සත්‍යයන්ට කාම ලෝකෙන් පිළිසරණක් නැහැ කියලා බුදුරු හෙළිදරව් කරනවා. මේකේ ආස්වාදයේ ගෙනියන්න බැරි දෙයක් ගැන, මතකයේ තියාගන්න බැරි දෙයක් ගැන හොයනවා කියලා. මෙන්න මේ ආකාරයෙන් අපේ සිතුම් පැතුම් පවතිනවා. එතකොට කය මෙවැනි දුක් ගොඩක්, කය වනායි ලෙඩ වෙන දෙයක්. එතකොට පළවෙනිය මගේ කරගෙන ඉන්නේ මේ කය. මගේ පළවෙනි ආදරවන්තම වස්තුව. දිට්ඨිය නිර්මාණය වෙලා තියෙනවා. මේක දරාගෙන ලැජ්ජාහිතට කයක් දරාගෙන තමයි ලෝකෙට අපි ලැජ්ජා නැතුව මේක පෙන්නගෙන යන්නේ. ඊළඟට දෙවිදි කාරණාව සිත අවිද්‍යාවෙන් වැහිලා
සාදාක විද්‍යාව විමුක්තියක් වෙලා නෑ මේ සිත. බුදුන් වහන්සේ හෙළිදරව් කරනවා මේ සිත අවිද්‍යාවමයි කියලා. මොකට අපි පුරුදු වෙලා තියෙන්නේ සංස්කාරයන් නිර්මාණය කරන්න. සංස්කාරයන් එකතු කරන්න. මොනවද සංස්කාරයෝ? ඇහෙන් දකින සංස්කාර, කනෙන් අහන සංස්කාර, නාසයෙන් ආග්‍රහණය කරලා දකින සංස්කාර, දිවෙන් රස බලලා ඇති කරන සංස්කාර, කයින් ස්පර්ශ කරලා දැනෙන සංස්කාර, ධර්ම හිතෙන් එන අරමුණු ටික ඇති කරන සංස්කාර, ධම්ම රූප. එතකොට මේ සත්‍යය හැම තත්පරයක් පාසාම ඇසෙන් සංස්කාර උපදිනවා, ඇස නැති වෙනකොට කනෙන් සංස්කාර උපදිනවා. කන ආදරන නාසයෙන් හෝ දිවෙන් සංස්කාර. කොහේ හරි ආයතනික ක්‍රියාකාරීත්වය තුල ජීවත් වෙනවා. මේ ඔක්කොම අතාරිනකොට මනෝද්වාරයේ ධම්ම රූප වලින් සංස්කාර ඇති කරනවා. වේග ධාරා. ඊළඟට හිත කය පනවගෙන ඉන්නවා. හිත හිතාගෙන කය මගේ කියලා. මේකේ සැබදියාවේ බන්ධනයක් තියෙනවා. බැඳීමක් ඇති කරගෙන ඉන්නවා හිතේ කය. හිතේ කයේ බන්ධනය තුල ආයතන පහෙන් සංස්කාර උපදිනවා වේගී. මේ සංස්කාර මොහොතක් පාසා ආත්මේ නිර්මාණය වෙමින් ඉපදෙමින් මැරෙමින් පවතිනවා. ආත්මය ඉපදෙනවා, ආත්මය නිරුද්ධ වෙනවා. ඇසෙන් ආත්මය නිර්මාණය වෙනවා, ඇසෙන් ආත්මය නිරුද්ධ වෙනවා. ඉපදෙනවා, මැරිලා යනවා. හැබැයි යථා ස්වභාවය නම් ඒකයි. කනෙන් සංස්කාරන ආත්මය නිර්මාණය වෙනවා. මට ඇහිච්ච විදියට, මට බැඳ විදියට, මට නිගා කරපු විදියට. ආත්මය. එතකොට ආත්මය නිර්මාණය වෙනවා කනේ. මට තමයි අපවාද කරේ. මට තමයි මේක වෙන්නේ. ඒක කනෙන් නිර්මාණය වෙනවා ආත්මය. ඇයි මම තමයි දැක්කේ. දැක්ක දේ මම තමයි දැක්කේ. මට තමයි පේන්නේ. අනේ පෙනිච්ච දේ ඉපදිමින් මැරෙමින් පවතිනවා. ආත්මය නිර්මාණය වෙනවා, ආත්මය නැති වෙලා යනවා. ආත්මය නිර්මාණය වෙන සත්‍යයන්ගේ ආත්මය නැති වෙලා යනවා. ගඳ දැනුනේත් මට, සුවඳ දැනුනේත් මට. එතකොට ආත්මය මොහොතෙන් ගන්ධයන්ගෙන් නිර්මාණය වෙලා නිරුද්ධ වෙලා යනවා. සුවඳින් ආත්මය නිර්මාණය වෙනවා, ආත්මය නැති වෙලා යනවා. එතකොට හිතේ කයේ සැබදියාව තුනේ ආත්මය නිර්මාණය වෙලා හැඟීමක් තියෙනවා. එතකොට මේ අභිභව තවත් එහාට ගිහිල්ලා අභ්‍යන්තර සිතුවිලි දහරා තුනත් ආත්මය තියෙනවා. ආත්මය නිර්මාණය වෙනවා. එතකොට සත්‍යය හිතන ආත්මයක් තියෙනවා කියලා. මොකද මෙච්චර වේග දහරාවකට අපි අතුරු වෙලා. සංස්කාර ධර්ම. ඒක අවිද්‍යාව. බුදුන් වහන්සේ එළිදරව් කරන මෙන්න අවිද්‍යාව. ආයතන පහේ අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා. විඥානයේ නාම රූප දෙක පළව ගන්නවා. අවිද්‍යාවට මුල් වෙලා තියෙන්නේ චක්කුන් රූපං චක්කු විඥානං චක්කු සම්පස්සං. දැකලා නැවතුනේ නැහැ. දැකපු දේ විඳලා අභ්‍යන්තර සිතුවිලි නිර්මාණ කළ ආත්මය. විඳේ ආත්මය තුල. අපි කියනවා විඳින්න එපා, විඳින්න එපා. විඳලා ඊළඟට විතර්ක කරන්න එපා, ਵਿਚාරණය කරන්න එපා. විතර්ක කරන්න එපා, ਵਿਚාරණය කරන්න එපා. විඳලා. විඳීම දෙක ගන්න, විඳලා අතහරින්න. ඉවසලා පහ කරන්න. විඳීමෙන් අභිභවා ගියලා ඊට පස්සේ ඒක විතර්කණය කරනවා. ඊළඟට ਵਿਚාරණය කරනවා. ඊළඟට කාය කම්ම කරනවා, වාක් කම්ම කරනවා. මෙන්න සත්‍යයේ සංසාරයට ඇද බාහන ස්වභාවය. මේකට මුල්ලා තියෙන ආයතන පහ ක්‍රියාත්මක වෙන එක. සිහිය පවත්තන්න කියන පහ කියලා. හැම වෙලාවෙම දෙපැත්ත පුරවනවා. ආයතන පහ නිසා. අනුන්ටත් කියනවා. අනුන් නිර්මාණය ඇත්ත දෙයා තමා, මෙයා තමා, අරයා තමා.
එයා එහෙමයි, මෙයා මෙහෙමයි. මේවා ඔක්කොම නිර්මාණය වුණේ මෙයා කියනකොට මෙයා නිර්මාණය කරනවා මේ. අය එයා නිර්මාණය වෙවි මේ මෙයාට කියනවා. කවදා මේක නිවෙන්නද පින්වතුනි? කොහොමවත් නිවීමක් ඇති වෙන්නේ නැහැ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. හැම වෙලාවම ආත්මේ නිර්මාණය වෙමින් ඉපදිමින් මැරෙමින් පවතිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නැගණිය චාලා. මේ වගේ එක චාලා කියන තෙරණියන් වහන්සේ අන්දවනේ එනකොට මාරේ ඇවිල්ලා අහනවා ඔබ කවුද? ඔබ කාගේ කවුද? කොහෙන්ද මැව්වේ? මම කවුරුත් නෙවෙයි. මම මැව්ව කවුරුත් නැහැ. එන ඔබ ගැන කවුද ඔබ? එතකොට අන්න විවෘතව ප්‍රකාශනය මාරය. මම කියන්නේ ඇති වෙන නැති වෙන ආයතන පහේ ක්‍රියාකාරීත්වයක් තියෙන කයේ තියෙන සැබදියාවක් තියෙන ඉපදිමින් මැරෙමින් පවතින සංස්කාර ගොඩක්. ඇහෙන් දකින සංස්කාර, කනෙන් අහන සංස්කාර, ආග්‍රහණය කරලා දැනෙන රස විඳලා දැනෙන සංස්කාර. කොහොමද සංස්කාර වෙන්නේ? දැන් මේ පින්වතුන් මේක අපහැදිලි. කොහොමද මේව සංස්කාරෝ වෙන්නේ කියලා. මේ පින්වතුන් උදේ බත් කෑවා, ආහාර ගත්තා. මේ පින්වතුන් ආහාර ගන්නකොට දිව සම්බන්ධ කරගෙන ඒ ගත්ත ආහාරය නිර්මාණය වෙලා තියෙනවා හිතේ. ඒ හිතේ නිර්මාණය වෙලා තියෙන ආහාරය හිතේ නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොමද හිතේ නිර්මාණය වෙන්නේ? ජීවත් රසය, ජීව විඥාන, ජීව සම්පස්සය. දැනීමෙන් අබබවා වින්දා, අභිභවයෙන් වින්දා. විඳ මං ඉන්දිය අප්ප කෑවා. මං සම්බල් කෑවා. මං අහවල් දී කෑවා. එතකොට මං අහවල් දී කෑවේ කිව්වේ අර කාපු දේ අසුචි වෙලා මම නෙමෙලා ගිහිල්ලා ඉවරයි. දැන් මේ හැම පින්වෙතෙක්ගේ මම විශ්වාසෙම දෙයක් කියන්න කිව්වා නම් මම නෙවෙලාම ගිහින් තියෙනවා. ඒව අසුචි වෙලාම ගිහින් තියෙනවා. නමුත් මතකේ නම් නැති වෙනන්නේ ඔන්න මතකයි. ආවල් සෙනසුනේ අපිට මේක තුන්නේ. එතකොට මෙයා තුල මේ නිර්මාණය වෙලා තියෙන සිතුවිලි ධාරා ටික නිසා තමයි ප්‍රකාශනය කරන්නේ. ඒ වගේ හොඳ නරක කියන්නේ. පින්වතුනි අතිශයින් ගැඹුරුයි. අතිශයින් ගැඹුරු එතන ආත්මේ නිර්මාණය වෙනවා. ඒ වගේ එක සත්වයේ දවසකට දසදහස් ගාණක් ලක්ෂ කෝටි ගාණක් ආයතන පහෙන් සිතුවිලි නිර්මාණය කරන අභ්‍යන්තරය අවිද්‍යාවයි. අපි දැන් මොකද මේකට කරන්නේ? ඉස්සරම බුද්ධ ශාසනය පෙන්වන විතර්ක සංසිඳන්න කියලා. විතර්ක සංසිඳනකොට විචාරණය සංසිඳේ කියලා කියනවා. විචාරණයයි විතර්කය දෙක සංසිඳනකොට ප්‍රීතියයි සුඛයයි ඇති වෙයි කියලා කියනවා. ප්‍රභාෂර වේ කියලා කියන සිත. මේ විතර්කණයම දුක උපද්දනවා. ඊළඟට විචාරණයම දුකක් උපද්දනවා. හිත තියෙන විතර්කයෝ කය සම්බන්ධ කරගෙන විචාරණයට ප්‍රමුඛත්වය ගන්නවා දිව. විචාරණයට අවශ්‍ය වෙනවා දිව. දිව කැපුවොත් විචාරණේ නැති වෙනවා. කතා කරන්න බැරි වෙනවා. එතකොට දිව හරියට දිව සම්බන්ධ හිත සම්බන්ධ කර ප්‍රකාශනය කරන්න දිව අවශ්‍ය වෙනවා. එතකොට විතර්කණයන්ගෙන් විචාරණය වෙන්නේ ඒක අකුසලයක් පත් වෙනවා. නොයෙකු විවිධ විචාරණ ප්‍රකාශනය කරනවා. ඒක කර්මපතේට තියෙනවා. විතර්කණය අවිද්‍යාව මුල් වෙලා තියෙනවා. ඒ විතර්කණය නිරුද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. හිත ඒකයි කිව්වේ හිත දියැලක් වගේ. හිත ගංගාවක් වගේ. එච්චරකට වේග ධාරාවෙන් එකතු වීමක් සම්බන්ධ වෙනවා.
ගංගාවක මුළු ජලාශයම එකතු වී ගලා යනවා. ගලා යනකොට අපි ගංගාව පෙනී යනවා. පෙනී යන්න මුල් වෙන්නේ වතුර බිඳුව එකතු වීමක්. වතුර බිඳුව වල එකතු වීමක් සම්බන්ධව දියැලක් පේනවා. නමුත් වතුර බිඳුවක් නෑ. වතුර බිඳුවත් අංශු මාත්‍රයක් බලනකොට එහෙම දෙයක් නෑ එතන. ඒකත් එකතු වීම. ඒ වගේ හිතත් ඒ වගේ පින්වතුනි. දසදහස් ගාණක් සිටිවිලි ඉපදෙමින් මැරෙමින් පවතින ඉපදෙමින් මැරෙමින් පවතින. එතකොට මේ වේග ධාරාව නිසා කෙනෙක් ඉන්නවා කියලා Tamanට හැඟීමක් ඇති වෙනවා හිත තුළ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඊළඟට මේ අවිද්‍යාවට මුල් වෙන්නේ සංස්කාර උපදින්නට හේතුපූත වෙන්නේ ආයතන පහ. මම මෙතනින් මේ ටික කියන්නේ මේ වෙනස ජීවිත ගැන ආයතන පහ මුල් වෙනවා. ඒ හින්දා තමයි අභ්‍යන්තරේ සිතුවිලි නිර්මාණය වෙන්නේ. රූප ජීරති මච්ඡාලාන. රූපේ මැරිලා යනවා. මැරිච්ච රූපයන් ගැන ශබ්ද රූප මැරිලා යනවා, ගන්ධ රූප මැරිලා යනවා. රස රූප මැරිලා යනවා. රූප මැරිලා යනවා. කාය රූප වෙන ධම්ම රූප ඉපදිලා මැරිලා යනවා. ඉපදිලා මැරිලා යන දෙයක් ගැන ඇයි අපි බදලා විඳින්නේ? බුද්ධ දේශනාව. හැමදේම ඉපදිලා මැරිලා යනවා. ඇයි අපි ආභ්‍යන්තරයෙන් වේදනාව විඳින්නේ? මෝඩකම නිසා ආත්මය තියෙනවා කියලා හිතන වේදනාව තුළ. වේදනාව තුළ ආත්මය තියෙනවා කියලා. වේදනාවෙන් අපිට සිතුවිලි ඉපදිනවා. එතකොට සිතුවිලි තුල ආත්මය තියෙනවා කියලා හිතනවා. ඒ වගේ වේග ධාරාවකින් කිසිම වෙලාවක හිත නැවතෙන්නේ නැහැ. නිරුද්ධ වෙන්නේ නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ මහරහත් පදවියටපත් වෙන්න පෙර බුදුන් වහන්සේට කියනවා මෙසේ ශ්‍රමණිය නවතින්න උතර මම එනවා. බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔබ දුවනවා. ඔබ නැවතෙන්න. ඒ කිව්වේ මොකක්ද අර්ථකථනය? පින්වතුනි මේ බාල පුතුජනයා සංසාරෙම දුවනවා. නැවත නැවත ඉපදිනවා. නැවත නැවත මැරී යනවා. නැවත හට ගන්නවා. නැවත මැරෙනවා. මේක තමයි සංසාරේ ගමනේ දිවීම. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේට රහත් වෙන්න පෙර කියනවා ඔබ දුවනවා. මම නැවතිලා ඉන්නේ. මගේ සිත නැවතිලා තියෙන්නේ. සිතවිලි නැවත නැවත බැඳි බැඳි ඉපදෙන්නේ නැහැ. ඒක නවත්තලා තියෙන්නේ. ඒ නිසා මගේ ගමන ඉවරයි. ඔබ නවතන්න. ඔබ නවතන්න. අන්න පින්වතුනි මේකෙන් තේරෙන්නේ අපිට. අපේ සිතේ මෙවැනි මෙයා සිදුවීම සිදු වෙනවා නම් අපේ ගමන නැවතිලා නැහැ. අපි නැවත ඉපදෙනවා භයානකයි. මේ සංස්කාර නිසාම සත්‍ය නිර්මාණය වෙලා ඉපදෙනවා. විඥානයේ නාම රූප දෙක පනවනවා. සංස්කාර ධර්ම ගැඹෙලා තියෙන විඥානය. විඥානය නිරුද්ධ වෙනවා නැහැ. ඒකට අවිද්‍යාව සංඛාර විඥාන. විඥානය තමයි හිතේ කයේ සැබදියාව ඇති කරගෙන ඉන්නේ. විඥානය තමයි මේ හිතට ස්පෝරස් කරන්නේ සිතුවිලි නැවත නැවත උපදින්න. මනෝ ධම්මෝ මනෝ විඥාන මනෝ සම්පස්සං. අන්නේ සම්පස්සේ තුල අපි රූප උපාදාස්කන්ධය ඇති වෙනවා. වේදනාව සංඥාව සංකාර විඥානය ඇති වෙන අභ්‍යන්තරය. සත්‍යෝ මේ නිසාම සංසාරයට ඇද බානවා. එතකොට පින්වතුනි මෙන්න මේ සිදුවීම නිසා අපි පළවෙනියෙන් අපි මේ ගැන හොඳ වැටහීමක් ඇති කරගත යුතුයි. අපි සිතුවිලි ගැන දන්නේ නැහැ මිනිස්සු. සිතුවිලි දුකක් කියලා දන්නේ නැහැ මිනිස්සු. ලෝකෙට පහළ වෙන උතුම් බුදුවරු මේ ගැන එළිදරව් කරනවා. සිතුවිලි ගැන ආවෙ වැටහීමක් නැහැ. අපි දන්නේ සිතුවිලි නිර්මාණය කරන්න.
සිතුවිලි නිර්මාණය කරලා ඒ ගැන මෙනෙහි කරන්න. ඒක අපේ භවයේ තියෙන පුරුද්දක්. කල්ප ගානක් මේ පුරුද්ද තමයි අපි පුරුදු කරේ. හිත පිළියන්නේ මේ ආස්වාදය. මේක දුක කියලා පිළියරම්ම නැහැ. එතකොට මිනිස්සු කිස්සරෝම වටහා ගත යුතුයි මේ දුක ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි. ශෝකයේ දුකයි, පරිදේවේ දුකයි, දොම්නසයි සියලුම දේ කුලස්කින්නම දුක. පළවෙනි මේ ගැන තේරෙච්චි උත්තමයන්න් වහන්සේලා සත්‍ය ගවේෂණය කරනවා. මේකට මුල් වෙච්ච හේතුව හොයනවා. මේකට මුල් වෙන ක්‍රමය හොයනවා. එතකොට ලෝකෙට පහළ වෙන බුදුවරු හෙළිදරව් කරු ධර්මතාවයට අවතීර්ණ විය යුතුයි. මේකෙන් ගැලවෙන්න. කිසිම වෙන විකල්පයක් නැහැ. දෙවියෙකුට මේක නවත්තන්න බෑ. බඹෙකුට මේක නවත්තන්න බෑ. ඒක කරන්න පුළුවන් තමාටම. තමාට කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ තියෙන උපදේශ මාලාව අනුවමයි. Tamanට තනියෙන් කරන්න බෑ ඒක. ඒකට ආර්ය ප්‍රමුඛත්වයේ ගත යුතුමයි. එතකොට පින්වතුනි අපි කොහොමද මේ ගමනේ පළවෙනියෙන් අපි කළ යුත්තේ? සිතුවිලි ගැන හොඳ වැටහීමක් ඇති කරගත යුතුයි. සිතුවිලි ගැන හොඳ වැටහීමකට ඇති කරගන්න නම් සිත දමනය කරගත යුතුයි. අතීත ගෙවිච්ච ඔක්කොම මතකයක්. අනාගතයේ සීල දේ බලාපොරොත්තු ගොඩක්. මේ අන්ත දෙක හැම වෙලාවම මනෝද්වාරයේ පවතින දෙයක්. ඒක ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි. කය ද්‍රව්‍යමය දෙයක්. කය ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතුන් සමන්විත වෙච්ච. හිතේ අතීත අනාගත සිතුවිලි ආත්ම නිර්මාණය වෙලා තියෙනවා. කය හිත සම්බන්ධ කරගෙන ඉන්නේ විඥාණය. මේ දෙකකින් බුද්ධිසාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා. සිතුවිලි ගැන කොහොමවත් රගති කෙලෙස් වලින් වත් වෙච්ච මිනිස්සු දන්නේ නැහැ. ඒක දුකක් හැටියට දන්නේ නැහැ. ඒ සිතුවිලි නිරුද්ධ කරන ක්‍රමය දන්නේ නැහැ. අද විද්‍යාව පහළ වෙලා කියනවා මෙන්න මේකින්ද මේ අවිද්‍යාවේ මුල් වෙච්ච විද්‍යාව. ලෝකේ සම්මුති විද්‍යාව. සම්මුති විද්‍යාව ප්‍රකාශනය කරන මෙන්න මේක නිසා. සිතුවිලි ගොඩක් නිසා අසහනයකටපත් වෙනවා කියලා. මේ අසහනය නිසා මේ මිනිස්සු ලොකු රෝග පීඩා වලටපත් වෙනවා කියලා සම්මුති විද්‍යාව ප්‍රචාරණය කරනවා. එතකොට මේ සිතුවිලි නිසා එච්චර පීඩාවක් වෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි මේ ආයතන පහ අල්ලගෙන ප්‍රබලව ආස්වාදයේ විඳින්න දුවනවා. දිව්වට දිවෙන්නේ නැහැ. ඒක තැන දුවනවා වගේ වැඩක්. දුවන තැනක් නැහැ. අපි හිතනවා මේ යනවා කියලා. ඇත්තට යනවා තමයි. නමුත් මේ ආස්වාදයේ තුලේම දුවනවා. දුවලා හොයනවා සැනසීම. ආයතන පහත් අල්ලගෙන හිතේ කයේ සම්බදියාවත් අල්ලගෙන ඉතින් දුවනවා. පින්වතුනි මිරුගුවක් හොයාගෙන යනවා. අපි සියලු දෙනා යන මේ ගමන මිරුගුවක වතුර තියනවා කියලා දුවනවා. මේ අපි සියලු දෙනාම යන ගමන මේ මුවා යන මිරුගුවේ ගමන වගේ. මේක නැවතිල්ලක් නෑ. වතුර නම් අපිට හම්බ වෙන්නේ. ඒ වගේ මේ ජනියෝ දන්නේ මේ සිතුවිලි වල තියෙන භයානකත්වයේ දුක. ජනියෝ දන්නේ නැහැ කය දුකක් කියලා. මොකද කායනුපස්සනාව වඩලා නැති නිසා. කායනුපස්සනාව වැඩුවොත් ඒක මගේ කයක් කරගන්නවා. කය ඉතින් අතහරින්නේ. කය මෙවැනි දෙයක් තියෙන්නේ. ඒකට නියම නිසි උපදෙස් ගන්න. හිත සමාහිත කරන්න. විතර්කන සංසිඳන්න. විතර්කන සංසිඳනකොට විචාරණ සංසිඳේ.
ප්‍රකාශන අඩුයි. මේ අභ්‍යන්තරයේ තියෙන විතර්කණයම මුල් වෙන ප්‍රකාශන වල කොච්චරවත් නිදා ගන්න වෙලාව විතරයි අනේ සාහනයක් හම්බෙන්නේ අපිට. අනිත් වෙලාවෙ හැම වෙලාවම කුයි වෙලාව ප්‍රකාශන. මේකට මුල්ලා තියෙන අර විතර්කණයමයි. එතකොට විතර්කණය සංසිඳෙන්න බොහෝ ප්‍රගුණ කළ යුතු ආනාපාන සති භාවනාව. මේ මාසිකට සැරයක් හම්සැපේ ඉඳලා ඉවරලා එක පාට භාවනා කරන්න බෑ පිටුතුනි. ඇස් දෙක පියාගත්තත් අපි දන්නවා ඊළඟට ඇස් දෙක පියාගෙන කය තියාගෙන ඉන්නවා හිත ඉතින් දුවනවා කම්මවත් යනම. මොහොතක්වත් මේක වර්තමානයේ කරන්න බෑ. එතකොට අපි වර්ක කියලා දෙන්න මෙන්න මේ ආකාරයෙන් මේක පුහුණු කරන්න කියලා. එතකොට දන්නවා මේ ප්‍රණීත හිත දමණය වෙනකොට ලැබෙන ප්‍රභාෂර ගතිය. මේ පණින සිතුවිලි දමණය වෙලා සිතුවිලි නැති වෙච්චාම හිතට දැනෙන සැනසීම. ඒකේ ප්‍රභාෂර ගතිය. ඒකේ පිරිසුදුකම. හිත අපිරිසුදු වෙච්ච දෙයක් නෙවෙයි. හිත පිරිසුදු වෙච්ච දෙයක්. සිතුවිලි නිසා සිත අපිරිසුදු වෙනවා. එතකොට බුදුරු හෙළිදරව් කරනවා. අපේ බුදුන් වහන්සේ හෙළිදරව් කරනවා හිත පිරිසුදු කළ යුතුයි. ඒ හිත පිරිසුදු කරන සුගතියට එන්න ඕනේ. සුගතිය කියන්නේ මනුෂ්‍ය ලෝකේ. තිරිසන් ලෝකෙට අද බෑවොත් හිත පිරිසුදු කරන්න අවකාශ නැහැ. ඒකේ තියෙන්නේ මේ ටිකමයි. අඩුපාඩුවකට තියෙන්නේ නැට විතරයි. කකුල් දෙකෙන් ඇවිද්දට අර ගොල්ලෝ හතරෙන් ඇවිදිනවා. වෙනසක් නැහැ කිසිම දෙයක්. ආයතන පහත් එකම ආස්වාදය. හැබැයි සුගතියට ආපු මිනිස්සුන්ට පුළුවන් හිත පිරිසුදු කරන්න. හිත පිරිසුදු කරනකොට හිතේ තියෙන ප්‍රභාෂර පිරිසුදුකමයි දැනෙනවා. ඒකේ ප්‍රීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා. පාරිශුද්ධියක් තියෙනවා. ඒකෝදි භවං පාරිශුද්ධං චතුර්ථ ධ්‍යාන. අන්න ධ්‍යාන අංග 4ේදී ඒක පිරිසුදු වෙනවා. ඒකෝදි භවං එකක වෙනවා. පාරිශුද්ධං පිරිසුදු වෙනවා. ඒකෝදි භවං පාරිශුද්ධං උපේක්ඛාගතයි. කිසි තැනකට ඇලීමක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ. රගදි කෙලෙස් වලින් යට වෙලා තියෙනවා. පිරිසුදු භාවය ඇති වෙලා තියෙනවා. අන්නේ හිත උපයෝගී කරගත යුතුයි. ඒ උපයෝග කරගෙන සිත උපදෙන විදිය ගවේෂණය කර යුතුයි. ඒ පාරිශුද්ධ වූ සිත උපයෝගී කරගෙන සිත උපදලා සිතුවිලි නිර්මාණය විදිය ගවේෂණය කර යුතුයි. ඒකටයි කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඇව්වට ඉගෙන ගන්නට බෑ. ගත්තට හරියන්නේ නැහැ. මේක තමා තුලින්ම ගවේෂණය කරන මේ සිත් ඉපදලා බිඳ නැහැ. එතකොට ප්‍රකාශනයි විතර්කයි ਵਿਚාරණ යඩුවේ. මොකද උත්සාහයක යෙදෙන්නේ මේ අවිද්‍යාව මුල් කරගෙන විද්‍යාව විමුක්තිය තමයි. එතකොට මේකට මුල් වෙච්ච සිතුවිලි ධාරා ගොඩම අපි නැසිය යුතුයි, මැරිය යුතුයි. එහෙම කරේ නැත්නම් අපිට නැවත නැවත සංසාරයට ඉපදෙන්න සිද්ධ වෙනවා පිටුතුනි. නැවත නැවත මව් කුසේට හේතු භූත වෙනවා මේ අභ්‍යන්තරේ මායාදාරයේ තියෙන අවිද්‍යාව. මව් කුසේ මොන මව් කුසියක් කිය හැකි අපි දන්නේ නැහැ. ඒකේ වෙනසක් නැහැ. මිනිස්සු කැමති මිනිස්සු මව් කුසේට. හැබැයි ඒකේ තියෙන්නේ තසුචිමයි. ඒකේ තියෙන්නේ මූත්‍රාමයි. ඒකේ තියෙන්නේ බඩවැලමයි. ඒකේ තියෙන්නේ සෙමයි පිටේ සරවමයි. ඒක වෙනසක් නැහැ. සුනක මව් කුසේ තියෙන්නේ ඒකමයි. ඒකේ තියෙන්නේ පිටමයි. ඒකේ තියෙන්නේ සරවමයි. ඒකේ තියෙන්නේ මූත්‍රාමයි. කෙලසුටුමයි. ගවේගේ මව් කුසේ තියෙන්නේ ඒකමයි.
වෙනසකට තියෙන්නේ සුගති ලෝකයට පැමිණෙන සත්වයන්ට බුද්ධ දේශනාව ගවේෂණය කළ හැකි. බාල කාම වස්තුන්ගෙන් බැහැර වෙලා මේ උතුම් ගවේෂණයේ යෙදිය හැකි. දර්ශනයට ඇතුල් වෙච්ච හැකි. දර්ශනයෙන් ආලෝකය දැකිය හැකි. දර්ශනය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ගවේෂණය නම් සීල සමාධි ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥාවෙන් උතුම් විමුක්තිය ඇති කරගත හැකියි. අපි හැම වෙලාවෙම ලෝකෙට බැඳිලා මේ බාල කාමයන්ගේ වැඩකාරයෝ වෙලා උදේ ඉඳන් එළවලු ටික දිනනවා, මස් ටික දිනනවා, සල්ලි හොයනවා, සල්ලි හොයන්න හිකා කන එක මිනිස්සුන්ගෙන් ඉල්ලනවා, එක එක්කෙනාගේ යටතේ වැඩ කරන්න සිද්ධ වෙනවා, බැල මෙහෙකම් කරන්න සිද්ධ වෙනවා. රටේ නැති විවිධ රටවල් වලට ගිහිල්ලා අසුචි අදිනවා, සෙඩ් වල පෙට්‍රෝල් ගහනවා, එක එක විවිධාකාරව බැල මෙහෙකම් කරලා කීයක් හරි ගන්න මාන්නේ මත් වෙලා දුවනවා ටික දවසක්. ඒකල වයවරු දෙලා ආයෙත් අර බැල මෙහෙකම ආයෙත් බැරිලා යනවා. ඊළඟට ගවයෙක්වත් වෙනවා. ඒකල වල් කනවා. ඇයි? මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කරේ ගව වැඩමයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹ කරපු බෝඩකම නිසාම දැන් කාපම් වල්. නැත්තම් බුරපුරා ගයක් අයිනේ ඉන්න සිද්ධ වෙනවා. නැත්තම් පින්වතුනි පේන්නේ නැති ඡායා මාත්‍රයක දුගත අමාගට ගැවසෙන්න සිද්ධ වෙනවා. නැත්තම් බල කර්ම වලට ගෝචර වෙලා තියෙනවා නම් භයානක නිරේ කල්ප ගානක් පිච්චෙන්න සිද්ධ වෙනවා මේ වගේ වන්ට. එතකොට මෙච්චර අවස්ථාවක් ලැබිලා තියෙන්නේ අපිට. මම ඒකයි මුලින්ම මතක් කරේ. මේ හැමෝම පින්බරයි කියලා. සංසාරයට බය වෙන්න. සිතුවිලි නිසා සිතුවිලි වලට බය වෙන්න. සිතුවිලිත් එක්කම යෙදෙන්න එපා. මේක තියෙනකම් මං ඉපදිනවා කියලා හිතන්න. මේක මැරෙයි කියලා හිතන්න. ඒකට ප්‍රබල උපදෙස් අරන් වහා අවදි වෙන්න. ලෝකේ කාටවත් බැඳෙන්න දෙයක් නැහැ. දෙවියන් බඹුන් මනුෂ්‍යයන් ඉන්න ලෝකෙක කාටවත් යට වෙන්න දෙයක් නැහැ. බුද්ධ ධම්ම සංඝ ගෞරවාන්තේ නමස්කාර කරන්න. තමන්ගේ ආලෝකය තියෙන්නේ තමා තුලමයි. සත්‍ය ගවේෂණය කරගන්න. මරණයේදී කිසි කෙනෙකුට නොඇලිලා ආලෝකයේ මියැදෙන්න. මරණයේදී බය වෙලා තැති ගහලා අනේ මාව බේරගන්න. අනේ මාව කොහොම හරි හිටවා ගන්න මේ ලෝකේ තව ටිකක් දවසක්වත් ආයතන ටික පිනවන්න. එහෙමනම් කියන්නේ නැහැ. හිටවන්න කියනවා. ඇයි? මේ ටිකට ආසාවෙ. එහෙම වෙන්න ඉඩ තියන්න එපා. මෙච්චර උතුම් ධර්මතාවයක් තියෙද්දි. හැමෝම උත්සාහයේ යෙදුවොත් බොහොම සිංහ ලීලාවෙන් මේ ලෝකේ අතාරින්න ශක්තිය ඇති වෙයි. කාටවත් යට වෙන්නේ නැතුව. නැත්තම් අර කියන්නේ බලු වෙලාම තමා මැරෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි අප වෙනුවෙන් මහා කරුණාවෙන් බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේට පිටපාන්න එපා. පිටපෑවොත් අපිට වෙන්නේ අර අගාධයේ සුනකාත්ම වලට, പ്രേත විශේෂයට, තිරිසන් යෝනියට එක සත් ආත්ම වලට වැටෙන්න නැත්තම් නිරේකට අද බාන්න. ඒ නිසාමයි කරුණාවෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා හැමෝගෙම චේතනාව ඇති කරගෙන මේ උතුම් මාර්ගයට ගිහින් හැමෝම මේ උතුම් නිවන අවබෝධ කරගත්තායි කියලා මම මේ දේශනාව අවසන් කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති.